හොඳයි අපි මුලින්ම අතරම සාකච්ඡා කරන්නේ සාරාංශකරණයේ අභ්‍යාසයක්. මං ඉස්සෙල්ලා මේක කියවගෙන යන්න. කිසියම් ගත්කතුවරයෙකුගේ කෘතිවලින් වින්දනයක් ලබා ඇති රසිකයන් තුළ ඔහු කෙබඳු පුද්ගලයෙක්ද? ජීවිතයේ ගැටලුවලට ඔහු මුහුණ පාන්නේ කෙසේද යනාදී තතු දැන ගැනීමේ කුතුහලයක් ඉපදීම පුදුමයක් නොවේ. එහෙත් තමා මේ පුත ලියන්නේ එවැනි තතු අනාවරණය කිරීමට නොවන වග මහාචාර්ය ඉදිරියට සරච්චන්ද්‍ර පවසයි. ඒ කෙසේ වෙතත් මෙහි එන විස්තරවලින් අපට පෙනෙනුයේ කලාකරුවෙකුගේ පුද්ගල ජීවිතයත් කලාවෙහි ඔහුගේ ජීවිතයත් අතර භේදයක් නැති බවයි. ඇත්ත වශයෙන් නම් කලා ශේස්ත්‍රයෙහි එවැන්නෙකු ගත කරන ජීවිතය හැරුණු විට ඔහුට වෙන ජීවිතයක් නැත. සරසවි වරම් ලබා ගැනීම සඳහා කතුවරයා කළ ජීවන චාරිකාවද එම චාරිකාවෙහි යෙදෙද්දී ඔහු ලැබූ විසිතුරු අත්දැකීම්ද නවකතාවක් මෙන්ම රසවත් වෘතාන්තයක් බවටද පත් වී ඇත්තේ මේ හින්. රයිට්, මේකේ වචන ගාන පොඩ්ඩක් අපි ගෙනගෙන යමු බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි 33යි 34යි 35යි 36යි 37යි 38යි 39යි 40යි 41යි 42යි 43 44 45 46 47 48 49යි 50යි 51 52 53 54 55 56 57 57 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100යි. හරියටම 100යි. 100න් 3න් එකක්. 10ට 3 ඒවා 3යි. 3 අරත් 3 9යි. 10න් 9 ගියාම 1යි. ආයි 10ට 3යි. 33යි දශම ඔහොමනේ යන්නේ. අපි ගමු ආසන්න වශයෙන් 33යි කියලා ගමුකෝ. එතකොට 3න් එකේ සීමාව හදන්න. 33ට 5ක් එකතු කරා 33න් 5ක් ගියා. 33න් 5ක් ගියාම 28යි. 33ට 5ක් එකතු වුණාම 20 33ට 5ක් එකතු වුණාම 38යි. එතකොට 28යි 38යි අතර තමයි මේකේ පරාසය හැදෙන්නේ නේද? රයිට්. අපි ලියමු දැන් මේක. ඔන්න මම මගේ උත්තරේ පටන් ගන්නවා. පොඩ්ඩයි මම ෆෝන් එකකින් ඕපන් කරගන්නම් මේ ඒ පින්තූරේ නැත්නම් මට හොයාගන්න බෑ. රයිට්. කිසියම් ගත්කතුවරයෙකුගේ කෘතිවලින් වින්දනයක් ලබා ඇති රසිකයන් තුළ ඔහු කෙබඳු පුද්ගලයෙක්ද ජීවිතයේ ගැටලුවලට ඔහු මුහුණ පාන්නේ කෙසේද යනාදී තතු දැන ගැනීමේ කුතුහලයක් ඉපදීම පුදුමයක් නොවේ. රයිට්. කිසියම් කතුවරයෙකුගේ පෞද්ගලික තොරතුරු කිසියම් කතුවරයෙකුගේ පෞද්ගලික තොරතුරු දැන් ඔන්න බලන්න මම සංදි පිළිබඳ දැනුම පාවිච්චි කරලා වචන දෙකක් එකට කරනවා. ජීවිත අත්දැකීම් මට එකට කරන්න පුළුවන්. ජීවිතාත්දැකීම් කිසියම් ගත්කතවරයෙකුගේ පෞද්ගලික තොරතුරු ජීවිතාත්දැකීම් ආදිය දැන ගැනීමට නොනිත් ආශාවක් එම පුද්ගලයාගේ නිර්මාණ රසවිඳින ප්‍රේක්ෂකාගාරයට ඇතිවේ. එහෙත් තමා මේ පුත ලියන්නේ එවැනි තතු අනාවරණය කිරීමට නොවන වග මහාචාර්ය ඉදිරියට සරච්චන්ද්‍ර පවසයි. ඒ කෙසේ වෙතත් මෙහි එන විස්තරවලින් අපට පෙනෙනුයේ කලාකරුවෙකුගේ පුද්ගල ජීවිතයත් කලාවෙහි ඔහුගේ ජීවිතයත් අතර බෙහෙදයක් නැති බවය. ඇත්ත වශයෙන්ම කලා ශේස්ත්‍රයේ එවැන්නෙකු ගත කරන ජීවිතය හැරුණට ඔහුට වෙන ජීවිතයක් නැත.
නමුත් මේ පොත එවන්නක් නොවේ කියන එක අවශ්‍ය නැහැ නේ අපිට නේ. මේ පොත එවන්නක් නොවේ කියන එක අපිට අවශ්‍ය එකක් නෙවෙයි. මෙතන වචනේ කැඩලා තියෙන්නේ. මෙන්න මෙතන වචනේ කැඩලා තියෙන්නේ. පහළට අවිලා තියෙන්නේ. ඊළඟට අපි කියනවා කලාකරුවෙකුට අචින්තගේ උත්තරේ ගැටලුවක් තියෙනවා. වචන ගාන අඩුයි. කලාකරුවෙකුට කලාව හැරෙන්නට මම මේ වචන ගාන හිතන්නේ නැතුව ලියන් යන්නේ. කලාකරුවෙකුට කලාව හැරෙන්නට කලාකරුවෙකුට කලාව හැරෙන්නට ඉන් බාහිර ජීවිතයක් නැති අතර බාහිර ජීවිතයක් නැති අතර මෙම කෘතිය තුලද ඒ බව මැනවින් ප්‍රකාශ වේ. හරි දැන් මම දන්නේ නැහැ වචන ගාන කොහොමද කියලා. සමහරට මේක අඩු කරන්නත් වෙයි. අපි බලමු. කිසියම් කතුවරෙකුගේ මම දැන් කියවන්න අවශ්‍ය නැහැ වචන ගාන ගයින් කරන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි 33යි. තව වචන 5ක් දාන්න පුළුවන්. මෙම කෘතිය තුලද ඒ බව මැනවින් ප්‍රකාශ වේ. මෙය සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණයකි. 1යි 2යි 3යි රයිට්. මේ සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණයකි වචන 36 නේද ඔක්කොම තියෙන්නේ. මේ සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණයකි. දැන් මේ පොත මොකක්ද? ඒව අපිට අදාළ නැහැ නේ. අපිට දීලා තිබ්බ ඡේදය අපි ලිව්වා. එතනින් එහාට අපිට පොත මොකක්ද? පොතේ මොනවද තියෙන්නේ? ඒව අදාළ නැහැ. හරි. අචින්ත ඔයාගේ පොඩ ඉන්පුට් ඒක උත්තරේ බලමු. වචන 24 ප්‍රශ්නයක්. වචන 24 දාන්න බෑ. තුනෙන් එකේ සීමාවටනේ ලියන්න ඕනේ. ඒත් මෙතන මම දානවා වචන 36යි. රයිට්. මේ උත්තරේ ලියාගන්න. මේ උත්තරේ ලියාගන්න.
තා විනාඩි තව විනාඩි දෙකක් දෙන්න උත්තරේ ලියලා කරන්න ඊට පස්සේ අපි ඊළඟ එකට යන්න ඕනි. හරි කාල වේලාව ඇති. දැන් මම ඊළඟ අභ්‍යාසය දෙනවා ඔයගලන්ට. රයිට්. මෙතන තියෙන වචන ගාන ගනින්න උත්තරේ ලියන්න. ඕගොල්ලෝම කියන්නේ මේකට කොච්චරලා වුණ වේද ඔයගලන්ට? කොච්චර වෙලා වුණ වේද? මේක ටිකක් වැඩිපුර තියෙනවා ගොඩක් තියෙනවා. විනාඩි 15ක්. හරි. විනාඩි 15ක් ගන්න.
හරි අපි ගනිමු වචන ටික. වචන ටික ගනිමුනේ කමන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30 31 32 33 34 35 36 37 39 40 41 42 43 44 45 46 47 47 48 50 51 52 53 54 55 56 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 87 88 89 90 91 92 93 93 94 95 96 97 103 3 එතෙන්ට 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 37 39 40 41 42 43 44 45 47 50 51 52 53 54 55 57 57 59 159 159 බෙදන්න බලන්න 3ට 159 බෙදීම 3 15ට 3 ඒවා 5යි 5 3 15යි බිඳුවයි 9ට 3 ඒවා 3යි 53යිනේ 53යි කියන්නේ පරාසය කීයද 53ට 5ක් එකතු කරා 53න් 5ක් අඩු කරා 53න් 5ක් අඩු කරාම 48යි 53ට 5ක් එකතු කරාම 58යි 48ත් 58ත් අතර වචන සංඛ්‍යාවකින් තමයි ලියන්න ඕනේ. right දැන් මම ලියනවා මෙන්න මෙහෙම මේ මගේ ජීවිත කතාව නොවේ. ජීවිත කතාවක ස්වරූපයෙන් යමක් ලිවීමට මම අදහස් නොකරමි. කෙනෙකු ස්වකීය ජීවිත කතාව ලියන්නට පෙළඹෙන්නේ කවර හේතුන් නිසාද? මේ හේතු විවිධ ඒවා විය හැකිය. ඇතැම් කෙනෙකු තම ජීවිත කතාව ලියන්නේ තමාගේ ජීවිතය සාර්ථක විය ඒ නිසා අනුන්ට ආදර්ශයක් විය යුතු යන විශ්වාසය මත පිහිටාගෙනය. එබඳු ජීවිත කතා ජයසක් නාදයක් බඳුය. තමාගේ අනන්‍ය සාධාරණය එය අපූරු තොරතුරු වලින් අනුවණයි. එබැවින් රසවත් වෘතාන්තයක්සේ එළිදරව් කළ හැකියයි ඇතමෙක් සිතයි. තමාගේ ජීවිතය තම රටේ ඉතිහාසය හා සම්බන්ධ වී ඇති බැවින් එහි ඓතිහාසික වටිනාකමක් ඇතැයි සිතා සමහරුවේ විස්තර කරති. මේ තෙවැනි ගණයේ පුද්ගලයෝ දේශපාලකයෝ වෙති. හරි දැන් මොකද කියන්නේ? මම ලියන්න පටන් ගන්නවා මගේ උත්තරේ වෙන්න මෙහෙම. මම ලියනවා විවිධ පුද්ගලයෝ විවිධ හේතු ප්‍රකාරව තමන්ගේ ජීවිත කතාව ලිවීමට පෙළඹෙති. 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 මේ හේතු විවිධ ඒවා විය හැකිය. ඇතැම් කෙනෙකු තම ජීවිත කතාව ලියන්නේ තමගේ ජීවිතයේ සාර්ථක වේ. ඒ නිසා අනුන්ට ආදර්ශයක් විය යුතුය යන විශ්වාසය මත පිහිටාගෙනය. ඒ බඳු ජීවිත කතා ජයසක් නාදයක් බඳුය. තමාගේ අනන්‍ය සාධාරණය ඒ අපූර්ව තොරතුරු වලින් අනුවණයි. එබැවින් රසවත් වෘතාන්තයක්සේ එළිදරව් කළ හැකි ඇතමෙක් සිතති. තමාගේ ජීවිතයේ තම රටේ ඉතිහාසය සම්බන්ධ වී ඇති බැවින් එහි ඓතිහාසික වටිනාකමක් ඇතැයි සිතා
සමහරුවේ විස්තර කරති මේ තෙවැනි ගණයේ පුද්ගලයෝ දේශපාලිකයෝ වෙති. රයිට් මම ලියනවා මෙහෙම. විවිධ පුද්ගලයෝ විවිධ හේතු ප්‍රකාරව තමන්ගේ ජීවිත කතාව ලිවීමට පෙළඹෙති. ඊළඟට මම ලියනවා සමහරු තම ජීවිත කතාව ලියන්නේ එය පරමාදර්ශී වූ විටය. එය පරමාදර්ශී වූ විටය. විවිධ පුද්ගලයෝ විවිධ හේතු ප්‍රකාරව තමන්ගේ ජීවිත කතාව ලිවීමට පෙළඹෙති. සමහරු තම ජීවිත කතාව ලියන්නේ පරමාදර්ශී වූ විටය. තවත් සමහරු ස්වකීය ජීවිතය රටේ ඓතිහාසික අනන්‍යතාව හා බද්ධ වූ විටද අනන්‍යතාව හා බද්ධ වූ විටද ජීවිත කතාව ලියති. බොහෝ විට එය බොහෝ විට ඔවුහු දේශපාලනඥයෝ ඤ ගහන්නේ කොහොමද මේක මාර ප්‍රශ්නයක්. ඤ කිව්වහම අපි පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි වල නම් පාවිච්චි කරන්නේ GNA. දේශපාලනඥයෝ හරි දේශපාලනඥයෝ බොහෝ විට ඔහු දේශපාලනඥයෝ වෙති. බොහෝ විට ඔහු දේශපාලනඥයෝ වෙති. හරිනේ රයිට්. ඊට පස්සේ අපි ලියනවා පාඨකයන්ගේ පැත්තෙන් බලන විට කිසියම් ශාස්ත්‍ර විෂයක් හෝ කලා ශිල්ප ශේත්‍රයක් පෝෂණය කිරීම නිසා ප්‍රසිද්ධියට පත් කෙනෙකු පිළිබඳ පුද්ගල තොරතුරු දැනගැනීමේ කුතුහලයක් කවුරුන් තුළ හෝ හට ගැනීම ස්වභාවික බව කිව යුතුය. දැන් ඔය අතීත තොරතුරු දැනගන්න ඕනි හින්දා තමයි ඔය YouTube කාරයෝ එහෙම ගිහිලා ඉන්ටර්විව් එහෙම කරන්නේ. ඔය මට මතකයි එකපාරක් ඔය දමිත් අසංක කියන ගායකයා. දමිත් අසංකට පිස්සු කියලා ගොඩක් කට්ටිය කියවනේ. දමිත් අසංකර අර මේ නගරයෙන් පිට ගිහිලා වාසය කරනකොට මේ තනමල්ලිල දිහා වෙන ගෙවල්. එතකොට එයා කිව්වා මේ ෆෝනුයි මේ කැමරායි ට්‍රයිපෝඩුයි උස්සගෙන මංගාවට එන්න එපා. මට කොළඹ හරි අමාරුයි. මට රසික තදබදේ තියෙනවා. ඒ හින්දා මම මේ ගමට වෙලා ඉන්නේ. එහෙම බෑ. අර අනුන්ට පරමාදර්ශයක් වෙයි කියලා හිතාගෙන ඔය YouTube එකේ ඉන්ටර්විව් කරන 70 ගොන් 70 දැන් මේ හිතන්නකො මෙහෙම. ඒක නිකන් ඒක මරු ඈ. තමන්ට සල්ලි හම්බ කරන්න අනුන්ගේ මොකක් හරි එකක් ෂූට් කළා දාන්න. හරිම මේ මං කියන්නේ ඒක කියන්නේ වටිනා පුද්ගලයෙක්ගේ දැන් යුද හමුදා නිලධාරියෙක්. දැන් මේ දවස්වල අර වනස ටීවී මං ඕගලන්ට නිතර කියන channel එකක්. ඒ channel එක බලන්න. ඒකේ ප්‍රසන්ටත් අමල් අයියත් මගේ හොඳ යාළුවෙක්. මේ සංජීව කියලා තමයි ගොඩක් කට්ටිය දන්නේ. අමල් සංජීව තමයි නම. එතකොට මේ දැන් ඒ channel එකේ වැඩිපුරම කරන්නේ යුද්ධ කාලේ ඉතාම මේ ශ්‍රේෂ්ඨ සේවාවක් කරපු මිනිස්සුන් ඉන්ටර්විව් කරනවා. පට්ට වටිනවා. අපි දන්නේ නැති කරුණු තියෙනවනේ. යුද්ධ ගැන දැන් මට මතකයි ඉස්සෙල් මේ ළඟදි ගියා එකක් ප්‍රභාකරන්ගේ මෘත ශරීරයේ ඉස්සෙල්ලාම දැකපු හමුදා නිලධාරියෙක්. ඒතකොට එයාගේ අත්දැකීම මොන වගේද කියලා අපිට බලන්න පුළුවන් නේ. හරිද? ඊළඟට ආයෙ එකක් තිබ්බා මේ යුද්ධ කාලේ මේ යුද්ධේ වාර්තා කරපු මාධ්‍යවේදියාගේ අත්දැකීම. එයාත් එක්ක ඉන්ටර්විව් එකක්. ඒව පට්ට වටිනවා. එහෙම නැත්නම් ඔය රාමුව වගේ channel එකක් බලන්න. රාමුව මම හිතන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ලාංකික තරුණයා. ඔහු මාර දේවල් කතා කරනවා. මෝහණය කිරීම, සිත එකඟ කිරීම, විශ්ව ශක්තිය කියන්නේ මොකක්ද? මාර කතා ඒවා හරි ආසයි අහන් ඉන්නේ. ඒව වටිනවා. ඒ අරින්න දැන් අර ට්‍රෙන්ඩ් එකට දැන් හිතන්නකො මෙහෙම.
ඔය යන විදිහට අර මේ ගේම් ස්ට්‍රීම් කරන ශෂී නිෂාදිවත් ගහලා ඉන්ටර්විව් එකක් කරන්න පුළුවන්. හරි මම තාම දැක්කේ නෑ කරලා තියෙනවද දන්නේ කරලා ඇති බොහෝ විට මේ අර යොහානිගේ අර මේ ඉන්දියන් ටුවර් එකෙන් පස්සේ මම තාම දැක්කේ නෑ හරියට කවුරුත් ඉන්ටර්විව් එකක් කරලා තියෙනවා ළඟදී මේකත් ඒකෙත් මට හිතෙනවා. يعني හිතන හැම දේම කරනවා මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. හරි කොහොම නමුත් ඉතින් අනේ මන් දනේද මේ ඉතින් එතකොට නොහොම ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් පාඨකයන්ගේ පැත්තෙන් බලනකොට දැන් ඇත්තනේ ඔය ඉදිරිවිල සරච්චන්ද්‍ර කියලා කියන්නේ සිංහල නාට්‍යේන පුරෝගාමී පුද්ගලයා. හරිද? සිංහල නාට්‍යේන පුරෝගාමී පුද්ගලයා තමයි කවුද? ඉදිරිවිල මහාචාර්ය ඉදිරිවිල සරච්චන්ද්‍ර කියලා කියන්නේ. සහ ඉදිරිවිල සරච්චන්ද්‍ර ගැන හොයලා බලනකොට හරි ඉදිරිවිල සරච්චන්ද්‍ර ගැන හොයලා බලනකොට ඇත්තටම මෙයා කවුද? ඇත්තටම මෙයාගේ වාසදේශය කොහොමද සිද්ධ වුණේ? වැදිතන්ත්‍රිකයේ ඉදිරිවිල සරච්චන්ද්‍රගේ ළමා කාලේ පාසල් කාලේ කොහොමද ගියුනේ? ඔහුගේ අධ්‍යාපන ජීවිතය කොහොමද ගත වුණේ කියන කාරණාව අපිට හොයලා බලන්න හිතෙනවා. දැන් විශේෂයෙන්ම ඔය JR ගේ ආණ්ඩුව කාලේ ඉදිරිවිල සරච්චන්ද්‍රට කාණුවේ දාගෙන ගැහුවා. රජයෙන් බිම දාගෙන ගැහුවා. හරිද? එතකොට මේ මේක ධර්මිෂ්ඨ සමාජය කියන පොතක් ලිව්වනේ. ඔය JR ගේ ආණ්ඩුවේ තිබ්බ මේ ස්ලෝගන් එක තමයි එක රටක් සෝරි එක රටක් එක නීතියක් කියන මේ දැන් තියෙන එකනේ. මේ ධර්මිෂ්ඨ සමාජය. ඒතකොට ඔය ධර්මිෂ්ඨ සමාජය කියන නම දාලා සරච්චන්ද්‍ර පොතක් ලිව්වා. කාණුවේ දාගෙන ගහවලා තියෙන සරච්චන්ද්‍රට. ඒ කියන්නේ මේ වගේ තත්ත්වයන් උදා වෙලා තියෙනවා. ඉතින් මෙහෙමයි එයාගේ ආණ්ඩුවෙන් විතරක් නෙවෙයි ඉතින් හැම ආණ්ඩුවකින්ම මොහොම වෙලා තියෙනවනේ. ඔය රනිල්ගේ කාලේ මේ රූකාන්ත චන්ද්‍රලේඛාගේ කොණ්ඩ කැපුවේ. ඒ වගේ දේවල් වෙලා තියෙනවනේ. ඊට පස්සේ සිරිමාවගේ කාලේ ජෝතිපාල මේ ගායනා කරපු සින්දු මේ ප්‍රචාරය කිරීම තහනම් කරේ. ඊට පස්සේ දෙන්නක හාමිනේ රඟපාපු ෆිල්ම් මේ තහනම් කරේ ලංකාවේ. කරලා තියෙනවනේ එහෙම. දිනමින පත්තරේ තහනම් කරේ. හරි. දිනමින වෙන්න මගේ මතකේ හැරෙන දිනමින වෙන්න ඕනේ. මොකක් හරි පත්තරේ තහනම් කරා ෆුල් ටයිම්. තහනම් කරේතකොට ඔය වගේ දේශපාලන පක්ෂ තහනම් කරා ජනතා විමුක්ති පෙරමුණ වගේ. මේ වගේ දේවල් වෙලා තියෙනවා. එතකොට මේ මම කියන්නේ දැන් අපිට මේවා බලනකොට දැන් හිතන්න මෙන්න මෙහෙම නිකන් හිතන්න දැන් සාහිත්‍යකරුවෙක් කියලා කියන්නේ දෙවෙනි හැක් තියෙන පුද්ගලයෙක් නේ මම පොඩ්ඩක් කියලා ඉන්නම් ඕගොල්ලෝ දැන් වැඩි හිටි දරුවනේ දැන් සාහිත්‍යකරුවෙක් කියලා කියන්නේ තුන්වෙනි හැක් තියෙන පාර්ශවයකට දැන් උදාහරණයක් ඔය අපේ පරාක්‍රම කොඩිතුවක්කුස ඉස්කෝලේ යන කාලේ පරාක්‍රම කොඩිතුවක්කුසට කිව්වහම මේ ගම් වතුර ගැන වාක්‍ය ටිකක් ලියන්න කියලා අනිත් ළමයි ලියනවලු මේ ගඟ දෙගුඩ තලා ගලා යනවා ගඟ මේ ගස්වැල් යට කරගෙන යනවා ගඟ මිනිස්සුන්ව බිලි ගන්නවා ගම් වතුර කාලෙට කියලා ලියනකොට පරාක්‍රම සර් ලිව්වලු ගඟ පුපුරනවා මම දැක්කා කියලා. හරිනේ. ගඟ මෙහෙම තියලා ගඟ එකපාරට මෙහෙම පුපුරනවා කියලා මේ පිටාර කරනකොට ඒක තෙවෙනිය හැක. එතකොට මේ පරාක්‍රම කොඩිතුවක්කුස සර්ට ඒ සාහිත්‍යකාමී නැහැ. සාහිත්‍ය අක්ෂිය කියන එක ඔහුට උපතින්ම තිබ්බ එකක්. තව සමහරු ඉන්නවා උපතින්ම එහෙම සාහිත්‍ය අක්ෂියක් නැහැ. හැබැයි ඔහු කියවන පතපොතෙන් ඔහු ලබන ජීවන අත්දැකීම් වලින් ඔහු ලියන්න උත්සාහ කරලා මේ සාහිත්‍යකරු වෙච්ච අය තියෙනවා. එතකොට ඇත්තටම සරච්චන්ද්‍රයි තිබෙන්නේ මේ දෙකෙන් කොයි වර්ගයේද? ඊට පස්සේ අනිත් පැත්තට අපි කතා කළොත් එහෙම ඔය සාහිත්‍යකරුවා දැන් මට කියන්න උවමනාවකම තිබ්බේ දැන් ඔය ඉදිරිවිල සරච්චන්ද්‍ර ගේ සාහිත්‍ය නිර්මාණ දිහා බලනකොට හැම වෙලේම පෙම්වතාට වඩා පෙම්වතිය වයසින් මාර විදිහට අඩුයි. හරි අඩුයි. හරි. එතකොට ඒක මළගිය ඇත්තගෙත් එහෙමයි. අනිත් එක තමයි මේ ඉදිරිවිල සරච්චන්ද්‍රගේ නිර්මාණවල ඉන්න පිරිමි චරිතය මේ ප්‍රේමය කියන කාරණාවදී හරිම අපරිණිත කෙනෙක්. දැන් ඔය ඔබ කියවලා තියෙනවා නම් මළගිය ඇත්තෝ කියන නවකතාව ඔය ඒක ඉන්නවනේ ප්‍රධාන පිරිමි චරිතය දෙවෙන්දරාසං කියන පිරිමියා ප්‍රේමයේ හරිම නොපැසුණු පුද්ගලයෙක්. ප්‍රේමයේ සම්බන්ධ අත්දැකීම් නැහැ. යා හරිම බොළඳ මිනිස්සෙක් විතර වැඩ කරනවා ප්‍රේමයේදී. එතකොට අපිට හිතන්න ගන්නවා ඇත්තටම ඉදිරිවිල සරච්චන්ද්‍රටත් මේ විදිහේ අත්දැකීමක්ද ප්‍රේමය ගැන තියෙන්නේ. මොකද සරච්චන්ද්‍ර සර්ගේ වයිෆ් සරච්චන්ද්‍ර සර්ට වඩා වයස අවුරුදු 30කින් බාලයි. අවුරුදු 30කින් තමන්ගේ වයිෆ් බාලයි. එහෙම බලනකොට ඉදිරිවිල සරච්චන්ද්‍ර වයස අවුරුදු 60යි නම් වයිෆ්ට අවුරුදු 30ක් වෙන්න ඕන.
එහෙම බලනකොට ඇත්තටම මේ ප්‍රේමය සම්බන්ධයෙන් සරච්චන්ද සර්ටත් තියෙන්නේ මේ විදිහ අත්දැකීමක්ද කියලා අපිට හිතනවනේ. දැන් ඔය මළගියත්වකේ තියෙනවා එක කොටසක් මේ හරිම අනුකම්පා සහගත විදිහට තමයි ලියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ පිරිමි පුද්ගලයා දිහා බලනකොට හරි අනුකම්පාවක් දැනෙනවා. ඒකේ තියෙනවා එක කොටසක් මේ තමන් හිතින් ආදරය කරන නොරිකෝ තමයි කාන්තාචරිතේ නම. නොරිකෝගෙන් ආදරය ලබා ගන්න මේ මා මරුණයි කියලා කවුද? මා මරුණයි කියලා කවුද ඔය හැටි දුක් වෙන්න ඉන්නේ? පිටිපස්සේ කඳු ගැටේ රැහැයිය නම් ඔය හඬා. මේ කෙල්ල මෙහෙම ඉස්සරහා ඉන්නකොට කියනවා මේ මා මරුණයි කියලා කවුද ඔය හැටි දුක් වෙන්න ඉන්නේ? පිටිපස්සේ කඳු ගැටේ රැහැයිය නම් ඔය හඬා. අර කෙල්ලට ඇහෙන්නගෙන ඉතින් මම මරුණා කියලා ඉතින් කවුරුත් දුක් වෙන්න ඉන්නේ නෑනේ අප්පා. ඉතින් මම මරුණොත් කියලා ඉතින් ඔය පිටිපස්සේ කඳු ගැටේ රැහැයිය නම් ඔය හඬාවි. ඉතින් ඊයරනේ එහෙම කවුරුත් දුක් වෙන කෙනෙක් මේ ලෝකේ නෑ කියලා තමයි අර පොඩි හින්ට් එකක් ගහන්නේ. ඊට පස්සේ සිංහ බහු නාටකයට ආවහම කියනවා මේ අසිරිමත් වූ දේකි මෙලව ප්‍රේමේ නමිනා වැනූ පොරණ කිවිඳුන් සොඳ රස මුසු බසින. ඊට පස්සේ කියනවනේ රාජ ඉසුරු මේ නෙක සම්පත් හරි තිනෙක් දනෝ. ඔහොම කියනවනේ. එතකොට මේ ඔය ඉදිරිපිට සරච්චන්ද සම්බන්ධයෙන් තියෙන හැඟීම් මොනෝක කොහොම වෙතත් මේ පාඨකයාගෙන් පැත්තෙන් බලනකොට අපිට සරච්චන්ද සර් ගැන විතරක් නෙවෙයි මේ ලංකාවේ මේ ලෝකේ ඉන්න ඕනි කෙනෙක් ගැන. දැන් උදාහරණයක් විදිහට හිතන්න මෙන්න මෙහෙම මම කියාගෙන ගියක මට මැස්සමයි ඉස්සෙල්ලා. අපි හිතමු දැන් ඔන්න සාහිත්‍යකරුවෙක්නේ. හරිද? සාහිත්‍යකරුවාට ඕනි විදිහකට ඕනි දෙයක් ගැන හිතන්න පුළුවන්. ඕනි විදිහකට ඕනි දෙයක් ගැන හිතන්න පුළුවන්. හරිද? දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මෙන්න මේ පොත. මම තාම මේක මට මේකත් ප්‍රසන්ට් එකක් විදිහට හම්බුනේ අපේ දිල්ෂාන් පතිරත්නයගේ. සර්වාර්ථ සිද්ධ හෙවත් ශාස්ත්‍රීය දඩබ්බරයා. මේක ලියලා තියෙන්නේ මේ දඩබ්බරයා කියලා හඳුන්වන්නේ සිදුවත් කුමාරයා. හොඳයි. දිල්ෂාන් පතිරත්න ලියලා තියෙන්නේ. ඔහු මට ඒක gift එකක් විදිහට තමයි එවලා තියෙන්නේ. මේකේ තියෙනවා දිල්ෂාන්ගෙන් දිල්ෂාන්ට කියලා තියෙනවා. මෙන්න මෙතන. දිල්ෂාන්ගෙන් දිල්ෂාන්ට කියලා තියෙනවා. ඔහුගේ අසනත් එක්ක. ඉතින් කොහොම නමුත් දැන් මේකේ දැන් දඩබ්බරය කිව්වහම සිදුවත් කුමාරයාට මාර වැඩක් නේ අප්පා. එහෙම කියනවද? එහෙම කියන්න පුළුවන්. ඒක තමයි සාහිත්‍යකරුවා කියලා කියන්නේ. අනිත් එක මේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ ගැන නෙමෙයි. මේ කතා කරන්නේ සිදුවත් කුමාරයා. සිදුවත් කුමාරයා යාළුවොත් එක්ක අඩි ගැහුවා. ගණිකාව ආශ්‍රය කරා. නැත්තම් ගණිකාව ආශ්‍රය කර ගණිකාව කියලා කියන්නේ මේ මුදලට පිරිමින් සමග යහන් ගත වන ස්ත්‍රී එහෙම නෙවෙයි ඈ. අතීතයේ ගණිකා ඒ කිව්වේ අபிසාරිකාවට. ඒ මුදලට පිරිමින් සමග යහන් ගත වන ස්ත්‍රී ඉස්සර කිව්වේ අபிසාරිකාව කියලා. ඔය දැන්නේ ගණිකාව කියලා කියන්නේ. ඉස්සර ගණිකාව කියලා කිව්වේ රජු ඉදිරියේ නැටුම් ගැයුම් බැයුම් දක්වපු ස්ත්‍රියට. ඔන්න දන්නේ නැත්නම් අහගන්න පුතාලා. එතකොට මේ එදිරිවීර සරච්චන්ද්‍රගේ නිර්මාණ කෙසේ වෙතත් මේ සිදුහත් කුමාරයා ගැන කතා කරනකොට මේ මාටින් වික්‍රමසිංහත් ලියලා තියෙනවා භවතරණී කියලා පොත. මම ඒ පොතත් පෙන්නන්නම් ඕන. භවතරණී මෙන්න මේ හරි තිබ්බා. ඉතින් මම ඒක පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ආමෙදි මෙන්න මේක. මේකෙත් සිදුහත් කුමාරයා ගැන වෙනස් විදිහකට කියලා තියෙනවා. භවතරණේ. ඔබ මේ පොත නම් අනිවාර්යෙන් හොයාගෙන කිව්වොත් කමක් නැහැ. දැන් මේකේ තියෙනවා සිදුහත් සිරිතත් බුදු සිරිතත් සිදුහත් සිරිතත් බුදු සිරිතත්. එතකොටම තේරෙනවානේ බං සිදුහත් කුමාරයා කියන්නේ වෙන එක්කෙනෙක් බුදුහාමුදුරුවෝ කියන්නේ මගේ එකම පුද්ගලයා තමයි අවදීන් දෙකක් කියලා මම මේ කියන්න උත්සාහ කරන්නේ. එතකොට දැන් මේ පොත ලංකාවේ කාලයක් තහනම් වෙච්ච පොතක්. ඔබ දන්නවද? මේ පොත ලංකාවේ කාලයක් තහනම් වුණු පොතක්. හේතුව මේ දඩබ්බරය කියන නම. හරි? මේ දඩබ්බරය කියන නම. ඉතින් හරිනේ දඩබ්බරය තමයිනේ. සිදුහත් කුමාරයා ගිහිගෙයි හැරලා දාලා අබිනිෂ්ක්‍රමණය කරන එකම දඩබ්බර තීරණයක් නේ. දඩබ්බරයි කියලා කියන්නේ මේ තක්කඩි වැඩක් කියන එක නෙවෙයි. තමන්ගේ හිතට ආපු අදහස මේ රාමෝ කඩාගෙන එළියට යනවා. ඉතින් හොඳයි නේ අපිට කරන්න බැරි වැඩක් නේ සිදුහත් කුමාරයා කරේ. ඒ නිසා දඩබ්බරය කියන නම හරිම කාලෝචිතයි. දැන් මේක කියනවා ප්‍රේමය යනු එක්වුවන්ගේ රජදැක්ම නොවේ. ප්‍රේමය යනු එක් නොවුවන්ගේ හදගැස්මයි. මේ ප්‍රථම වතාවට මම මේ පොත පෙරලන්නේ. හොඳේ මම මේ පොත මෙච්චර වෙලා පෙරළුවේ නෑ. මේක මෙහෙම්ම තිබ්බම මට පෙරලන්න වෙලාවක් හම්බුන්නේ නෑ.
ඊට පස්සේ මේක දෙන පිදුම ජීවිතයට ප්‍රේමයට ප්‍රාණයත් නොමසුරුව පුදමින් නොකල්හි මුණ ගැහෙන නොකල්හිම මග හැරෙන උපන් නූපන් සුවහසක් යශෝදරාවන්ට සහ කිසා ගෝතමියන්ට. හරි. මේක තින පෙරවදන මම කියවන්න උත්සාහ කරන්නේ නෑ. ඔව් මම මේකේ පෙරවදන කියවන්න උත්සාහ කරන්නේ නෑ. මං කියන්නේ සාහිත්‍යකරුවා කියලා කියන්නෙම මේ වෙනස්මානයකින් බලන්න පුළුවන් පුද්ගලෙක්. එතකොට මේ එහෙම වෙනස්මානයකින් බලන්න පුළුවන් පුද්ගලයෙක්ට මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඕනෑම විදිහකට බලන්න පුළුවන් අයිතියක් තියෙනවා. හිතන්න මෙහෙම මට හිතනවා ප්‍රභාකරන් මැරෙන්නේ නැහැ. ප්‍රභාකරන් මැරුණේ නැතුව ඕන දැන් මම ප්‍රභාකරන් කියන චරිතය මගේ හිතේ මවා ගන්නවා. අර ඊටාම උස මහත හැඩි දඩි මෙහෙම රවුලේ පොයින්ට් එකක් තියලා තියෙන ලොකු කළු මේ ලොකු ස්ථානි සුදු පාට මෙහෙම ලොකු S2ක් තියෙන පොඩි රෞද්‍රත් නොවන රෞද්‍ර ගතියකුත් තියෙන පොඩි අමුතු මූණක් තියෙන රවුම් මූණක්. කොණ්ඩේ සාමාන්‍ය මෙන්න මේ හරින් දෙකට විතර ටිකක් වැවුණු කොණ්ඩයක් තියෙන පුද්ගලයෙක් දැන් මැවෙනවා. දැන් ඔන්න මම කතාවක් ගොතාගෙන යනවා යුද්ධයේ අන්තිම කාලේ. නන්ති කඩාල් කලපුවේදී ප්‍රභාකරන් නොමැරි යුද හමුදාවට බාර වෙනවා පරාජය පාර අරගෙන. ඊට පස්සේ ප්‍රභාකරන්ව කොළඹට අරගෙන ඇවිල්ලා ප්‍රභාකරන්ගෙන් ප්‍රශ්න කරලා ඔහු අවුරුදු 5ක් විතර හිරේ දාලා තියලා ඔහු පුනරුත්ථාපනය කරලා ඌ සාමාන්‍ය පුරවැසියෙක් විතර මේ ලංකාවේ සමාජය ප්ලාන් කරනවා. දැන් මේ ඔන්න මට හිතෙන කතාවක් මම මේ කියන්නේ. හොඳයි. මම සාහිත්‍යකරුවා කියන කෙනා. මට පුළුවන් එතනින් එහාට ප්‍රභාකරන් දේශපාලන ශාස්ත්‍රයට ගෙනහල්ලා ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දක්වා අරගෙන යන්න. ඇයි ඒ? එහෙම වෙච්ච කෙනෙක් දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවනේ. කවුද? විනයාගම වෘත්ති මුරලිදරන් හෙවත් කරුණාම්මාන්. කරුණාම්මාන් කියන්නේ කවුද? LTT සංවිධානයේ උපනායකයා. ප්‍රභාකරන්ගෙන් පස්සේ හිටපු දෙවන නායකයා තමයි කවුද? විනයාගම වෘත්ති මුරලිදරන් හෙවත් කරුණාම්මාන්. කරුණාම්මාන් මොකද කරේ? ඔය 2005 2006 වගේ කාලෙදී LTT සංවිධානයෙන් පැනලා ආවිලා යුද ලංකාවේ හමුදාවට බාර වෙලා ලංකාවේ රජයත් එක්ක එකතු වෙලා වැඩ කරලා මේ ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දක්වා ඕන දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ කරුණාම්මන් කියන්නේ මීට අවුරුදු 20කට කලින් කවුද? මීට අවුරුදු 15කට කලින් කවුද? ප්‍රභාකරන්ගේ හොඳම හිතවතා. එතකොට ඔබ දන්නවද ප්‍රභාකරන් මැරුණට පස්සේ අපේ හමුදාවේ ඉන්න සමහර දෙනා සහ මේ සමාජය විශ්වාස කරේ නෑ මේ මැරුණේ ප්‍රභාකරන් කියලා. ඊට පස්සේ මොකද කරේ? හෙලිකොප්ටරෙන් ගෙන්නුවා ටක් ගාලා කවුද? මේ කරුණාම්මන් ප්‍රභාකරන්ගේ බොඩි එක ගාවට. එයා තමයි ඊට පස්සේ සහතික කරේ මේ ඉන්නේ ප්‍රභාකරන් කියලා. එයාට අඳුර ගන්න බැරි නෑනේ තමන්ගේ හොඳම යාළුවනේ. දෙන්නත් එක්ක වැඩ කරානේ සංවිධානය හැදුවේ දෙන්නත් එක්කනේ. එතකොට ඔය කරපු ඝාතන රැලි වලට ප්ලෑන් කරේ දෙන්න එකට ඉඳගෙනනේ. එතකොට තමන්ගේ යාළුවව අඳුර ගන්න බැරි නෑනේ අනිත් කෙනාට. එයා තමයි සහතික කරේ ඕ මේ මරණ ප්‍රභාකරන් තමයි කියලා. කොහොම හරි දැන් මම පුළුවන් දවර ප්‍රභාකරන් කියන චරිතය මෙහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දක්වා මට ගේන්න පුළුවන් වුණා. මගේ සාහිත්‍ය හැකියාවේ. එහෙම ලියපු පොතකුත් තියෙනවා. ප්‍රභාකරන් සම්බන්ධ කරලා ලියපු පොතක් ඈ. මෙන්න මේ පොත. පිරිමි ගොඩයි මං විතරයි. පොතේ නම. ලියලා තියෙන උපුල් ශාන්ත සන්නස්ගලස. මේක නිකන් පසුවදන මම එකපාරකුත් කියලා තියෙනවා. මම උනන් කියවන්න. ඇයි වැඩට යන්නේ නැත්තේ? මොකද්ද ප්‍රශ්නේ? මං හීනයක් දැක්කා. නරක හීනයක්ද? නෑ දරු හීනයක්. මට කියපන් මොකක්ද උනේ? උඹ එකතරත් වෙලා. මං හීනෙන් ප්‍රභාකරන් දැක්කා. නන්ති කඩාල් කලපුව හරහා ආපු හුළඟකින් එයාගේ ශුක්‍රාණුවක් ඇවිල්ලා මගේ බඩේ තැම්පත් වුණා. ඉතින් ඔබ මොකද්ද කරන්න හිතන්නේ? මං හිතාගෙන ඉන්නේ දරුවා හදන්න. මේක මේ පොත ලිව්වට පස්සේ මේ ලියපු කතුවරයට Facebook එකේ නැති වෙන්න ගෙව්වා. හරි. සාහිත්‍යයක් තේරුම් ගන්න බැරි මිනිස්සු තමයි මේ ලංකාවේ ඉන්නේ. සාහිත්‍යකරුවා කියලාගෙන Tamanට හිතන ඕන දෙයක් කියන්නේ. හරිද? ඉතින් දැන් ඊළඟට තව ඔය වගේ පොත් දැන් මුකුත් ඕනේ නැහැ. ඉතින් මේ මාටින් වික්‍රමසිංහ හෙලේ මහාගත් කරු කොග්ගල මහා ප්‍රඥා. ඉතින් එහෙනම් මේ පොතට තහනමක් එල්ල කරන්න බෑ. මේ බවතරණය. හරිද? මේ සිදුහත් කුමාරයාගේ සිදුහත් චරිතය ගැන වෙනස් විදිහකට ලියපු පොතක්. මං කියන්නේ ඒකයි සාහිත්‍යකරුවා කියලා කියන්නේ අන්න එහෙම කෙනෙක්. කොහොම හරි සාහිත්‍යකරුවෙක් වුණාම මේ විදිහට මිනිස්සු පෙළමෙනවා ඒගොල්ලන්ගේ පෞද්ගලික විස්තර හොයන්න. ඉතින් ඔන්න ඊට පස්සේ දැන් අපි මේ උත්තරේ සම්පූර්ණ කරන්න එපේ.
පාඨකයන්ගේ පැත්තෙන් බලන විට කිසියම් ශාස්ත්‍ර විෂයක් හෝ කලා ශිල්ප ශේත්‍රයක් පෝෂණය කිරීම නිසා ප්‍රසිද්ධියට පත් කෙනෙකු පිළිබඳ පුද්ගල තොරතුරු දැනගැනීමේ කුතුහලයක් කවුරුන් තුළ හෝ හට ගැනීම ස්වභාවික බව කිව යුතුය. ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ තතු සෙවීමට සමාජය උත්සාහ ගන්නේ එබැවිනි. සමාජය උත්සාහ ගන්නේ එබැවිනි. සමාජය උත්සාහ ගන්නේ එබැවිනි. සමහරුන් තම ජීවිත කතාව ලියන්නේ වෙන කිසිම චේතනාවකින් නොව මේ කුතුහලයේ සංසිඳවීම පිණිසයි සිටිය හැකිය. කෙනෙකු පොතක් ලියන්නේ පාඨක පිරිස සඳහාය. සමහරු මෙම පිපාසාව සංසිඳවීම සඳහා සමහරු මෙම පිපාසාව සංසිඳවීම සඳහාම ස්වකීය අතීතය ලියා තබති. ස්වකීය අතීතය ලියා තබති. රයිට්. දැන් ඔන්න මම්මගේ උත්තරේ ලිව්වා. හරිද? දැන් ගැනලා බලමු කීයද කියලා වචන. දැන් පේනවනේ සාරාංශ කරන්නේ මේ වගේ අභ්‍යාස කරන්න නැතුව තේරුමක් නැහැ කියලා දැන් තේරෙනව නේද? ඒක නිසාම තමයි මේ වගේ අභ්‍යාස කරවන්නේ. එතකොට ඕගලන්ට මේ වගේ ඡේද වලට තියෙන බය නැති වෙලා යනවා. බය වෙන්න දෙයක් නැහැ මේවට. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 මගේ රෙදි ගැලවෙන සයිස් එක දැන් තියෙන්නේ 37 38 39 40 41 42 43 44 45 46 47 48යි 49 50 51 52 53 54 55 56 57 58 59යි. හරි 59යිනේ. ඒ කියන්නේ එකක් වැඩි කියන එකනේ. හරි ඉන්න. අපි මොකද්ද කඩන්නේ? පොඩ්ඩක් ඉන්න බලන්න. අපි පොඩ්ඩක් ඉන්න මේ ඉරි කැල් ටික මකාගෙන ඉමු අපි ඈ. රයිට්. අපි බලමු කොතනද තව වචන දෙකක් හෝ එකක් අඩු කරාම හරිනේ විවිධ පුද්ගලයෝ විවිධ හේතු ප්‍රකාරවල. විවිධ පුද්ගලයෝ නැහැනේ පුද්ගලයෝ. නැත්තම් පුද්ගලයෝ මෙතන ගැලපෙන්නේ නැත්තම් මිනිස්සු විවිධ හේතු ප්‍රකාරව තමන්ගේ ජීවිත කතාව ලිවීමට පෙළඹෙති. සමහරු තම ජීවිත කතාව ලියන්නේ පරමාදර්ශී වූ විටය. තවත් සමහරු ස්වකීය ජීවිතයේ රටේ ඓතිහාසික අනන්‍යතාව හා බද්ධ වූ විටද ජීවිත කතාව ලියති. විටද අවශ්‍ය නැහැ විට ජීවිත කතාව ලියති. බොහෝ විට ඔහු දේශපාලඥයෝ වෙති. ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ තතු සෙවීමට සමාජය උත්සාහ ගන්නේ එබැවිනි. සමහරු මෙම පිපාසාව සංසිඳීම සඳහාම ස්වකීය අතීතය ලියා තබති. හරි දැන් ගන්න බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20යි මෙතෙන්ට 20යි 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34යි එතන 34යි 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57යි හරිනේ 57යි. ඔන්න මගේ වචන සංඛ්‍යාව 57න් මම මගේ පිළිතුර ලිව්වා. රයිට් ලියා ගන්න මේ උත්තරේ.
ලිව්වද? right. දැන් මං ඔව් අචින්ත උත්තරේ හරි. මං අචින්ත උත්තරේ දැන් මේ බල හිටියේ. ඔයාගේ උත්තරේ හරි අචින්ත. අවුලක් නැහැ. අභ්‍යාසයක් කරමුනේ. ඉන්න මන් දැන් දාන්නම් ඔයගලන්ට ඒක. අභ්‍යාසෙ මගේ එනවා. හරි මෙන්න තියෙනවා. මෙන්න මේක. හරි ලියන්න බලන්න. ඔකට මං විනාඩි 10ක් දෙන්න. විනාඩි 10ක් ඇති ඔකට. ලියන්න බලන්න. මේ පණ්ඩිත ශාස්ත්‍රපති අකුරටි අමර්ෂ නායක නාහිමි කියන එක අවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය නැහැ මේ කොටස විතරයි.
හරි අපි බලමුද ළමයි? බලමු නේද? වචන ගන්න ගනිමු. ළමයි විනාඩියක් ඉන්න පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න හදන්නේ විනාඩියක් ඉන්න. හරි ගියොත් හරි ඈ. බොල වැඩේ හරි ගියොත් ගොඩ විනාඩියක් ඉන්න. මහ දෙයක් නෙවෙයි. ඔයගොල්ලන්ගේ මේ උත්තර ලියන පොඩි පැහැදිලි කර ගැනීමක් කරගන්නයි අවශ්‍ය මට. හරි. අපි බලමු. රයිට්. දැන් වචන ගාන ගැන ගන්න ඕනේ ඉස්සෙල්ලාම. වචන ගාන ගනිමු ටක් ගාලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි 33යි 34යි 35යි 36යි 37යි 38යි 39යි 40යි 41 42 43 44 45 46 47 50 51 52 53 54 55 56 57 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 77 80 81 82 83 84 85 86 87 88 89 90 91යි 91 තුනට බෙදන්න 91 තුනට බෙදුවහම 9ට 3 3යි 3 වරක් 3 9යි 9න් 9ක් ගියහම බිඳුවයි මේ පැත්තට එක ගත්තා එකට 3 ඒවා නැහැ 3 වරක් බිඳුව බිඳුව එකේ බිඳුවක් ගියහම එකයි 10ට 3 ඒවා 3යි ඔහොමනේ යන්නේ 10.3යි කියලා කියන්නේ සොරි 30.3යි කියලා කියන්නේ 31යි කියන එක නාසන්න වශයෙන් නේද 31යි කියලා කියන්නේ 30කට 5ක් එකතු කරාම 36යි 31කින් 5ක් ගියාම 26යි ඒ කියන්නේ 31යි 26යි අතර වචන සංඛ්‍යාවකින් තමයි මේක ලියන්න තියෙන්නේ right අපි ලියමු
සිදුවත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්තික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි. සිංහල පාලි සංස්කෘත ඉංග්‍රීසි භාෂාවලින් ලියූ බුද්ධ චරිත හැම එකක්ම වාගේ මම කියවා ඇත්තෙමි. මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුවත් සිරිත මෙහි පිළිබිඹුවන අයුරු ලියා තිබීම ආශ්චර්යජනකය. බුද්ධ ධර්මයෙහි ගැඹුරු තැන් දැනගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිපහළ අපමණය. මේ වෙනත් භාෂාවන්ටද පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරීමට අතිශයින්ම සුදුසුය. බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්ත්වයක් ජන සමාජයේ තොරතුරු බුදුරදුන් නැති කළ සමාජ පෙරලියත් එක්වර මේ පොත කියවන්නෙකුට උගත හැකිය. රයිට් අපි ලියමු. සිදුවත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්තික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි. මම ලියනවා මෙන්න මෙහෙම. right මම ලියනවා මෙන්න මෙහෙම. අයියෝ මගේ ඇයිලම මේ ටයිප් වෙන්නේ නැත්තේ. මගේ දැන් යක්ෂාවේශ වීගෙන ඉන්නේ. ෂි ඇයි අප්පා එහෙම. හරි ලියමු. සිදුවත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්තික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි. සිංහල පාලි සංස්කෘත ඉංග්‍රීසි භාෂාවලින් ලියූ බුද්ධ චරිත හැම එකක්ම වාගේ මම කියවා ඇත්තෙමි. මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුවත් සිරිත මෙහි පිළිබිඹු ලියා තිබීම ආශ්චර්යජනකය. මෙතරම් තාත්වික අයුරින් බුදු සිදුහත් උභය කතා ලියූ වෙනත් ග්‍රන්ථයක් නැති තරම්ය. ලොව පුරා නන්දෙසින් පළවන බුදු සිරිත විශේෂණ උත්තරපද සමාසයක් විදිහට මම ගන්නවා තනි වචනයක් විදිහට. ලොව පුරා නන්දෙසින් පළවන බුදු සිරිත සබැඳි කතා ඇතත් මේ පොතේ ඇති පමණ විස්තර අනෙක් ග්‍රන්ථවල නොමැත. ඉන්න තාම ඉවර නැහැ උත්තරේ.
මෙතරම් තාත්විකාරුන් බුදු සිදුහත් උභය කතා ලියු වෙනත් ග්‍රන්ථයක් නැති තරම්ය. ලෝපුරා නන්දෙසින් පළවන බුදුසිරිත සබඳි කතා ඇතත් මේ පොතේ ඇති පමණ විස්තර අනෙක් ග්‍රන්ථවල නොමැත. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31යිනේ. බුදු දහම හා නෑ මේ තුළ බුදු දහමේ ගැඹුරු හරයන්ද මනා ලෙස විග්‍රහ වීමද වචන ගාන පයින්නවා පොඩ්ඩක් ඉන්න. මෙහි පවතින විශේෂ ලක්ෂණයකි. දැන් පොඩ්ඩක් ඉන්න. අපි මේක හදමු. මෙතරම් තාත්විකාරුන් බුදු සිදුහත් උභය කතා ලියු වෙනත් ග්‍රන්ථයක් නැති තරම්ය. ලෝපුරා නන්දෙසින් පළවන බුදුසිරිත සබඳි කතා ලෝපුරා අවශ්‍ය නැහැනේ. නන්දෙසින් පළවන. නන්දෙසින් පළවන බුදුසිරිත සබඳි කතා ඇතත් මේ පොතේ ඇති පමණ විස්තර අනෙක් ග්‍රන්ථවල නොමැත. මේ පොතේ ඇති පමණ විස්තර කියන්න අවශ්‍ය නැහැ. ඇතත් මෙතරම් සප්‍රමාණ විස්තර අනෙක් ග්‍රන්ථවල නොමැත. මේ තුළ බුදුදහමේ ගැඹුරු හරයන්ද මනා ලෙස විග්‍රහ වීමද අවශ්‍ය නැහැ. වීම මෙහි පවතින විශේෂ ලක්ෂණයකි. දැන් ගනිමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 39 40 41යි. තව කඩන්න ඕනේ. right. තාඩු කරමු මේකනේ. මෙතරම් උන්න දැන් බලන්න දැන් වචන ගන්න පැන්නොත් එහෙම ඕගොල්ලෝගෙන් උත්තරෙත් හදා ගන්න විදිහ. මෙතරම් තාත්විකාරුන් බුදු සිරිතුහත් උභය කතා ලියු වෙනත් ග්‍රන්ථයක් නැත්තරමයි. බුදු සිදුහත් උභය කතා. උභය ඕනේ නැහැ බුදු සිදුහත් කොහොම දෙකක් කියලා පේනවා. බුදු සිදුහත් කතා ලියු වෙනත් ග්‍රන්ථයක් නැති තරම්. නැති තරම්ය ඕනේ නැහනේ නොමැත. කොහොමත් එකයි නොමැත. නන්දෙසින් පළවන බුදුසිරිත සබඳි කතා ඇතත් මෙතරම් සප්‍රමාණ විස්තර අනෙක් ග්‍රන්ථවල නොමැත. නන්දෙසින් පළවන බුදුසිරිත සබඳි කතා ඇතත් මෙතරම් සප්‍රමාණව මෙතරම් සප්‍රමාණ විස්තරගෙන විස්තර අනෙක් ග්‍රන්ථවල නොමැත. මේ තුළ බුදුදහමේ ගැඹුරු හරයන්ද මනා ලෙස ගැඹුරු හරයන් දෙවුනේ ගැඹුරු හරයන් මනා ලෙස විග්‍රහ වීම මෙහි පවතින විශේෂ ලක්ෂණයකි. දැන් බලමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30යි 31 32 33 34 35 36 37යි. ෂි එකක් වැඩි. එකක් වැඩිද? අනේ ළමයි පරාසය කීයද? දැන් මෙතන තියෙන 37යි. පරාසය කීයද? මට මතක නැහැ නේ අපු ගාන. 33යිද 36යිද? කීයද කියනකොට මම ඩක් ගාලා කියන්නේ? ආ 27යි 37යි අතර නේද? එන 26යි 36යි අතර. 26යි 36යි අතර නම්
26 36 අතර නම් බෑනේ. ඒ කියන්නේ තව එකක් වැඩි කියන එක නේ. මෙතරම් තාත්වික අරන් බුදු සිදුහත් කතා ලියූ වෙනත් ග්‍රන්ථයක් නොමැත. නන්දෙසින් පළවන බුදු සිරිත සබඳි කතා ඇතත් මෙතරම් සප්‍රමාණ විස්තර අනෙක් ග්‍රන්ථවල නොමැත. නන්දෙසින් පළවන බුදු සිරිත සබඳි කතා ඇතත් මෙතරම් සප්‍රමාණ විස්තර අනෙක් ග්‍රන්ථවල නොමැත. මෙතරම් සප්‍රමාණ වුණේ මෙතරම් විස්තර කිව්වත් හරිනේ. හරි. දැන් බලමු. දැන් උත්තරේ කියවලා බලන්න ඕනේ. උත්තරේ අර්ථාන්විත වෙන්න එපා. බලන්න ඕනේ. මෙතරම් තාත්වික අවරණ බුදු සිදුහත් කතා ලියු වෙනත් ග්‍රන්ථයක් නොමැත. නන්දෙසින් පළවන බුදු සිරිත සබඳි කතා ඇතත් මෙතරම් විස්තර අනෙක් ග්‍රන්ථවල නොමැත. මේ තුළ බුදුදහමේ ගැඹුරු හරයන් මනාලෙස විග්‍රහ වීම මෙහි පවතින විශේෂ ලක්ෂණයකි. බලමු වචන ගාන ගණන් කරලා 1 2 3 4 5 6 7 8 9 10 11 12යි 13යි 14යි 15යි 16යි 17 18 19 20 21 22 23 ඕ වැරදුනා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30යි 31 32 33 34 35 36යි හරිනේ වචන 36යි ඔන්න මගේ වචන ගණන 36යි හරිනේ මගේ වචන ගණන 36යි හරි එතකොට මගේ වචන ගණන 36යි දැන් හරිනේ රයිට් මේ උත්තරේ ලියා ගන්න බලන්න
හරි වෙලා 11ටත් වෙලා අපි සාරාංශ කරණය අභ්‍යාස ටිකක් අමාරු අඩියකට අද ගියේ දැන් ඕගලන්ට තේරෙන්නේ නැති සාරාංශ කරණය එහෙම අමාරු නෑ කියලා දැන් වැඩේ සෙට් ඕගලන්ට තේරෙනවද මට කියන්න බෑන කටි chat එකට දාන්න මම පරිගත කිරීම අවසන් කරගන්නවා